හොඳයි සාදු 2021 වසරේ ඔක්තෝබර් මාසයේ 30 වෙනිදා භාවනා වැඩසටහන පින්නතුනි ධර්මය කියන්නේ කෙනෙක් ජීවිතේ තේරුම් කරගත යුතු අවබෝධ කරගත යුතු දෙයක්. මේක පොතක පතක තියෙන දෙයක් නෙවෙයි. ඔබට තේරුම් ගන්න තියෙන්නේ ඔබගේ ජීවිතය තුළ පවතින දේ. තේරුම් ගන්න තියෙන්නේ ඔබගේ ජීවිතය තුළ පවතින දේ. ඒ නිසා මේ සිදු කරන්නා වූ දේශනයන් තුලින් මොනම වෙලාවකවත් ඔබගේ ජීවිතයෙන් පරිබාහිර දෙයක් ඔබගේ ජීවිතයෙන් තොර දෙයක් දේශනා කරලා නැහැ. සෑම වෙලාවකදීම දේශනා කරන්නේ ඔබගේ ජීවිතයේ තුල පවතින දෙයක් පිළිබඳව. මානව වර්ගයාගේ උත්තම ඥානය ශ්‍රේෂ්ඨතම ඥානය මේක තමයි. ඒක වෙන කිසිම සත්වයකට පිළිහිටලා නැති කාරණයක්. පිළිහිටලා නැති ධර්මතාවයක්. මොකක්ද ශ්‍රේෂ්ඨතම ඥානය කියලා කියන්නේ? උත්තම ඥානය කියලා කියන්නේ තමා තමාව හඳුනා ගැනීම. තමා තමාව හඳුනා ගැනීම. ආත්මාවබෝධය කර ගැනීම. මේ මානව වර්ගයා අනේක යුගයන් වල වර්ධනය වෙලා පැමිණිලා බොහෝම අසීරුවෙන් තමයි මේ තත්වයට ඥානය දියුණු කරගෙන තියෙන්නේ. පින්නතුනේ මේ ලෝකේ හැම දෙයක්ම මට කරන්න පුළුවන් මම තමයි කරන්න ඕනේ මම තමයි කරන්නේ කියලා ඔබ තුල චින්තනයක් ගොඩ නැගිලා තියෙනවා. ඉතින් හැරිලා බලන්න ඕනේ මේ මම කියන රාමුව ඇතුලේ මොකද්ද තියෙන්නේ? මම කියන රාමුව ඇතුලේ මොකද්ද තියෙන්නේ? එහෙම නැත්නම් මම කියන රාමුව ඇතුලේ මොනවද තියෙන්නේ? දැන් මේ මොහොතේ ඔබ විදර්ශනා කරලා බැලිය යුතු කාරණයක් පින්තුනි.
මොකද්ද විදර්ශනා කරලා බැලිය යුතු කාරණය? මම කියන රාමුව ඇතුලේ කුමක්ද තියෙන්නේ? මොනවද තියෙන්නේ? හොඳට ඒක දිහා බලාගෙන ඉන්න. හොඳයි. කොහොමද ඔබට ලැබෙන අත්දැකීම? මම කියන රාමුව දිහා බලාගෙන ඉන්නකොට ඔබට ලැබෙන අත්දැකීම මොන වගේද? ඒ අත්දැකීම වේදනාවක් වෙන්න පුළුවන්. ඒ අත්දැකීම කලකිරීමක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට සතුටක් කියලා දැනෙන්නත් පුළුවන්. බලාපොරොත්තු වල එකතුවක් කියලා දැනෙන්න පුළුවන්. සැහැල්ලුවක් වගේ දැනෙන්නත් පුළුවන්. එක විවිධාකාරයි පින්නතුනි. එක විවිධාකාරයි. දැන් ඔන්න ඔතන තමයි හඳුනා ගන්න ඕනේ. මේ සිත ඇතුළ ගවේෂණය කරන්න ගියාට පස්සේ නැවත වතාවක් හිත ඇතුළෙම මමෙක් හැදෙන විදිහ ඔබ හඳුනා ගන්නට ඕනේ. අපි පොදුවේ ගත්තාම හිතට මම කියලා කියනවා. ඒ වුණාට හිත ඇතුළ ගවේෂණය කරන්න ගියාට පස්සේ නැවත නැවත ඒ තුළ මමෙක් හැදෙනවා.
අන්නේ ස්වභාවය හඳුන ගන්න ඕනේ. ආන්නේ නිසා පින්නතුනි අපි නිවැරදි විදිහට තමා දෙස බැලීම කියන එක සිද්ධ කරන්න ඕනේ. නිවැරදි විදිහට තමා දෙස බැලීම කියන එක සිද්ධ කරන්නට ඕනේ. මොකද්ද අපි කරන්න ඕනේ? ඊටාම නිවැරදි අන්දමට තමා දෙස බැලිය යුතුයි කියන කාරණාව. දැන් තමා බලනවා. එහෙම නැත්නම් තමා විසින් බලනවා. ඔන්න ඔය ලක්ෂණේ තියෙන්න බෑ. ඔය ලක්ෂණේ තියෙන්න බෑ. ඊළඟට දෙවෙනි කාරණය තමයි තමා දෙස බලනවා. මොකද්ද? තමා දෙස බලනවා. තමා විසින් බලනවා. තමා දෙස බලනවා. පින්නතුනි මේ සඳහන් කළේ කාරණා දෙකක්. පැති දෙකක්. පැති දෙකක්. තමා විසින් බැලීම තුල ආත්මාවබෝධයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක හුදු බැල්මක් පමණයි. එහෙම නැත්නම් ඇසීමක් පමණයි. ශ්‍රවණය කිරීමක් පමණයි. රස නේරස ආග්‍රහණ ස්පර්ශ දැනීම් පමණයි. එතන විඳින කෙනෙක් ඉන්නවා. නමුත් තමා දෙස බලන සෑම මොහොතකදීම ඔහු තමා තුලින්ම සෑම වෙලාවකදීම ප්‍රතිවාදියෙක්ව නිර්මාණය කරනවා. තමා තුලින්ම තමා විසින් බැලීම තුල ප්‍රතිවාදියෙක් නිර්මාණය වෙන්නේ නැහැ. එනිසා ඔබගේ ගැටලුව සාකච්ඡා කරන්න ඕනේ. සංසාරික ගැටලුව සාකච්ඡා කරන්නට ඕනේ. ජීවිතයේ ගැටලුව සාකච්ඡා කරන්නට ඕනේ. ඒ සංවාදය ඇති කරගන්නට ඕනේ. සෑම වෙලාවකදීම බාහිර ලෝකයක් එක්ක නෙවෙයි තමන් තුලම ගොඩනැගෙන ප්‍රතිවාදියා සමග. එතකොට පින්නතුනි මේ අනුශාසනා කරන්නේ තමා බලනවා කියන ක්‍රියාවලියකට නෙමෙයි. තමා විසින් බලනවා කියන ක්‍රියාවලියකට නෙමෙයි. තමා දෙස බලනවා.
තමා දෙස බලනවා. ඒකේ තාම සියුම් කාරණයක්. තාම සියුම් කාරණයක්. තමා බලනවා කියන තැනක් තියෙනවා නම්, තමා විසින් බලනවා කියන තැනක් තියෙනවා නම්, එතන ධම්මානුධම්ම ප්‍රතිපදාව සකස් වෙලා නැහැ. තමා දෙස බලන්න ඕනේ. තමා විසින් බලලා හරියන්නේ නැහැ. තමා දෙස බලනකොට තමයි ධම්මානුධම්ම ප්‍රතිපදාව තමන් තුළ ගොඩ නැගෙන්නේ. ආර්ය ශ්‍රාවකයෙක් විසින් දේශනා කරනු ලබන තථාගත දර්ශනය ඔබ තුල ප්‍රත්‍යක්ෂ වෙන්නේ ඒ තථාගත දර්ශනය යෝනිසෝ මනසිකාරය කරමින් ධම්මානුධම්ම ප්‍රතිපදාවේ යොදවා ගැනීම තුලින් පමණයි. ඒ කියන්නේ තථාගත දර්ශනය ඇහෙන සෑම වෙලාවකදීම ඒ දර්ශනය තමා තුලින් දකින්නට ඔබ උත්සාහ කළේ නැති වුණොත්, තමා දෙසට හැරිලා තමා තුලින් දකින්නට උත්සාහ කළේ නැති වුණොත් ඔබට කවදාවත් මේ ධර්මය ප්‍රත්‍යක්ෂ කරගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔබ සෑම වෙලාවකදීම උත්සාහ කරලා තියෙන්නේ බාහිර පුද්ගලයෙක් විදිහට ධර්මයේ ශ්‍රවණය කරලා, බාහිර පුද්ගලයෙක් විදිහට ධර්මයේ දකින්න, ධර්මයේ විමසන්න. මේ දේශනා කරන්නේ පින්නතුනි බාහිර විමසීමක් පිළිබඳව නෙමෙයි. මේ ධර්මයේ තුලින් සෑම වෙලාවකදීම දේශනා වෙන්නේ ඔබගේ ජීවිතය පිළිබඳව. එනිසා බාහිර කරුණක් විදිහට ධර්මයේ විමසීම නෙවෙයි වැදගත් වෙන්නේ. ඒක අත්ලක් බවට පත් කරගෙන, ඒක ඉනිමගක් බවට පත් කරගෙන මේ සසරින් නිදහස් වීම, තමන්ගේ ජීවිතය අවබෝධ කර ගැනීම. බලන්න මේ සද්ධර්මයේ ඇහෙන සෑම මොහොතක් පාසාම ඒ ධම්මානුධම්ම පටිපදාව කියන කාරණාව හරියට සිද්ධ වෙනවද නැද්ද කියලා. තමන්ම බලන්න. තමන්ම බලන්න. මේ ධම්මානුධම්ම ප්‍රතිපත්තිය සිද්ධ කෙරෙන තුරුම පින්නතුනි ඔබ නිවැරදි ධර්ම මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙලා නැහැ. ඒ සැකස්ම තමා තුළින්ම නිවැරදි කරගන්න. ඒ සැකස්ම තමා තුළින්ම නිවැරදි කරගන්න. පින්නතුන්ට මීට පෙර පැහැදිලි කරලා දුන්න ධර්ම කාරණයක් සිහිපත් කරන්න කැමති. භාග්‍යවතුන් වහන්සේ ළඟට ආපු
පුද්ගලයෙක් ඔහුට ඇති දේපල වස්තුව ආදී පිළිබඳව ප්‍රකාශයක් සිද්ධ කළා. එවිට භාග්‍යවතුන් වහන්සේ විමසලා සිටිනවා ඔබ මෙච්චර වෙලා තමායයි ආමන්ත්‍රණය කළේ. මම කියලා මෙච්චර වෙලා ආමන්ත්‍රණය කළේ කවර ධර්ම කාරණයකටද කියලා භාග්‍යවතුන් වහන්සේ ඒ පුද්ගලයාගෙන් විමසා සිටිනවා. මේ කාරණා දෙක හොඳින් වෙන් කරගන්න. කාරණා දෙක හොඳින් වෙන් කරගන්න. මම විසින් බලනවද? මම දෙස බලනවද? මම විසින් බලනවද? මම දෙස බලනවද? පින්නතුනි මම විසින් බලනවා කියන තැන තමයි ලෝකයේ සියලුම මානව වර්ගයා සිටින්නේ. ආර්ය ශ්‍රාවකයෙකුගේ වෙනස තමයි මම දෙස බැලීම. මම දෙස බැලීම. එතකොට මතු පිටින් ගත්තාම මම දෙස බැලීම කියලා කියන්නේ හිත දිහා බලාගෙන ඉන්න එක. හිත දිහා බලාගෙන ඉන්න එක. ඒ වෙලාවේදී ඔබ සිද්ධ කරන්නේ පිට ඒව දිහා බල බල ඉන්නව නෙවෙයි. මගේම හිත දිහා බලාගෙන ඉන්නවා. පුද්ගලයෙක් නිර්මාණය කරගෙන තමන්ගේම හිත දිහා බලාගෙන ඉන්නවා. ඊළඟට හිත ඇතුළට ගියාට පස්සේ ආයිම තව මමෙක් නිර්මාණය වෙනවා. ඒ කියන්නේ හිත තුල ඉඳගෙන හිතේ බාහිරත්වයේ බැලීම නිර්මාණය වෙනවා. ඒ කාරණාව ඉතා හොඳින් තේරුම් ගන්න පින්නතුනි. හිත තුල ඉඳගෙන හිතේ බාහිරත්වයේ බැලීම නිර්මාණය වෙනවා. මෙන්න මේ தത്വෙදි තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ සත්වයා ගැලවෙන්න උත්සාහ කරද්දී නැවත නැවත ඇලෙනවා. නැවත නැවත සසරට බැඳෙනවා. ඒ විදිහට තමයි පින්නතුනේ හිත පුරුදු වෙලා තියෙන්නේ. මාළුවෙක් වතුරෙන් ගොඩට එන්න අකමැති වගේම සත්වයා නිවන් දකින්නත් අකමැති. මොකද සත්වයා හැදුනේ වැඩුනේ සංසාර සාගරේ. සංසාර සාගරේ.
වතුරේ හැදිලා වැඩිලා ඒ හැදුණු වැඩුණු මාළුවට ගොඩට එන්න ඕනේ. මාළුවා කැමති වේද ගොඩට එන්න? මාළුවා දන්නවා මාළුවා ගොඩට එන්න ගියාට ඒ උත්සාහයේදී මාළුවා මැරෙනවා කියලා. ගොඩට ආපුවාම මාළුවා මැරෙනවා කියලා මාළුවා දන්නවා. එහෙමනම් මේ කාරණාවම පින්නතුනි අපිට සම්බන්ධ කළොත් අපේ සියල්ල අපිට නැති වෙනවා. එහෙම නැත්නම් අත්හරින්න සිද්ධ වෙනවා. පින්නතුනි ඒක මරණය හා සමාන දෙයක්. මරණය හා සමාන දෙයක්. සියල්ල අතහරිනවා කියන එක. පංච උපාදානස්කන්ධෙන් අල්ලාගෙන ඉන්න සියල්ල අතහරින්න සිද්ධ වෙනවා. බලන්න ඔබගේ හිත ඉඩ දෙයිද මේ වැඩේට? ලේසියෙන් ඉඩ දෙන්නේ නැහැ. ලේසියෙන් ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේකට මාර පරාජය කියලා කියන්නේ. මාර පරාජය. මේ ලෝකේ අපූර්ව රස්සාවක් නිර්මාණය කරලා ඔබට ඒ රස්සාවට එන්න කියලා කියනවා. වැටුපක් දෙනවා. දවසේ පැය ගණනාවක් තියෙනවා සේවය කරන්න. මේක අරුම පුදුම රස්සාවක්. මොකද ඔබට කරන්න තියෙන්නේ? ඒ රස්සාවේ විදිහට ඔබට කිසිම දෙයක් බලන්න නැහැ. නොබල ඉන්නයි තියෙන්නේ. කිසිම දෙයක් කතා කරන්නේ නැහැ. කතා නොකර ඉන්නයි තියෙන්නේ. කිසිම දෙයක් ශ්‍රවණය කරන්නේ නැහැ. ශ්‍රවණය නොකර ඉන්නයි තියෙන්නේ. කිසිම දෙයක් ආග්‍රහණය කරන්නේ නැහැ. ආග්‍රහණය නොකර ඉන්නයි තියෙන්නේ. කිසිම දෙයක් රස බලන්නේ නැහැ. රස නොබල ඉන්නයි තියෙන්නේ. කිසිම දෙයක් ක්‍රියා කරන්න නැහැ. ක්‍රියා නොකර ඉන්නයි තියෙන්නේ. ඔබට ඉල්ලපු වැටුප ලැබෙනවා. මං අහන්නේ ඔබේ රස්සාව බාර ගනීද? ඇත්තටම මොකද්ද ඔබ ලබා දෙන ප්‍රතිචාරය?
පින්නතුනි ඔබ සඳහන් කරાવી එහෙම හරියන්නේ නැහැ. මම දන්න වැඩ කොටසක් තියෙනවා. ඒ ටික මට කරන්න ඕනේ. ඒක තමයි ඔබගේ පිළිතුර. තමන්ගේ මේ මනස කියන ආයතනය හරීම පුදුමාකාරයි. චක්කායතන, සෝතායතන, ජීවහායතන, මේ සියල්ලම ආයතන. සියල්ලම ආයතන. මොකද ආයතනයක සිද්ධ වෙන්නේ? ආයතනයක වැඩ ගොඩයි. අපේ මේ ආයතනවලත් වැඩ ගොඩයි. මනස නැමැති ආයතනේ වැඩ ගොඩයි. වැඩ වැඩිම තැන. බලන්න පින්නතුනි සත්වයාට නිකන් ඉන්න බැරි හැටි. මේ මිනිස්සුන්ට හැමදාම වෙනසක් ඕනේ. ඒක හොඳ වුණත් නරක වුණත් කමක් නැහැ. මොන වුණත් කමක් නැහැ. වෙනසක්. අලුත් දෙයක්. තියෙන తত্ত্বය, තියෙන ස්වභාවය බාර ගන්න පිළිගන්න සූදානම් නැහැ. ඇත්තටම කියනවා නම් පින්නතුනි මේ භාවනා වැඩසටහන් වලින් පුරුදු කරන්නේ විවේකීව ඉන්න විදිහ. විවේකීව ඉන්න විදිහ. කාය විවේකයෙන්, චිත්ත විවේකයෙන් ඉන්න විදිහ. ඇයි අපිට ඉන්න බැරි වෙලා තියෙන්නේ? හැම වෙලාවකම තණ්හා දිට්ඨි මාන වැඩ කරනවා. ලෝභ ද්වේෂ මෝහ වැඩ කරනවා. අතීත අනාගත වර්තමාන සංකල්පනා පහළ වෙනවා. ඒක තමයි ස්වභාවය. ක්‍රියාවලියක් මගින් නැසිය හැකිද? ක්‍රියාවලියක් මගින් නැසිය හැකිද? ඒකත් හරියට නහි වේරේන වේරාණී කියනවා වගේ තමයි. වෛරයෙන් වෛරය කවදාවත් සංසිඳෙන්නේ නැහැ. වෛරයෙන් වෛරය කවදාවත් සංසිඳෙන්නේ නැහැ. ඒ වගේම තමයි පින්නතුනි ක්‍රියාවලියෙන් කවදාවත් සංසිඳවන්න පුළුවන් කමක් නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ ලෝකෝත්තර ධර්මය පැහැදිලිව දකින්නට අවශ්‍ය කරන්නේ සාමාන්‍ය ඥානය නෙමෙයි. ඒකට අවශ්‍ය කරන්නේ ලෝකෝත්තර ඥානය. ලෝකෝත්තර ඥානය. ඒකට කියනවා අධිචිත්ත කියලා. අධිඥාන.
කොහොමද මේ අදි චිත්තයක් අදි ඥානයක් පහළ කරගන්නේ? අදි චිත්තයක් අදි ඥානයක් පහළ කරගන්නේ. ඒක බාහිරෙන් ගන්න උදව්වක්. බාහිරෙන් ගන්න උදව්වක්. බාහිරෙන් ගන්න උදව්වක් කියන එකෙන් අදහස් කරන්නේ ලිඳකට වැටිච්ච මිනිස්සෙක් ලිඳෙන් ගොඩ එන්න ලිඳ ඇතුළෙම තියෙන යම් යම් දේවල් උපයෝගී කරගෙන උත්සාහයක නිරත වෙනවා. ඒ උනාට පුළුවන් කමක් නැහැ. අල්ලගන්න තැනක් නැහැ. ලෙස්සනවා. ගොඩ වෙන්න තැනක් නැහැ. එයා ඉන්නවා ලිඳ ඇතුළට වෙලා. මේ මොහොත තුලදී පින්නතුනේ එයාට බාහිරින් උපකාරයක් අවශ්‍යයි. එක්ක ලණුවක් වෙන්න පුළුවන්. එක්ක ඉනිමගක් වෙන්න පුළුවන්. එක්ක ලීයක් වැනි යමක් වෙන්න පුළුවන්. ඒක දානවා ලිඳට. එතකොට ඒක බාහිර උපකාරයක්. ඒ බාහිර උපකාරය නිසා තමයි ගොඩට එන්නේ. ඒ වගේම දැන් අපිට ලෝකෝත්තර උපකාරයක් අවශ්‍යයි. මොකටද මේ ලෝකෝත්තර උපකාරය අවශ්‍ය වෙන්නේ? ලෝකයේ නැමැති ලිඳෙන් ගොඩ එන්න. ලෝකයේ නැමැති ලිඳෙන් ගොඩ එන්න. දැන් මේ ලෝකෝත්තර උදව්වක් අපිට ලැබෙන්න ඕනි. ලෝකෝත්තර උදව්වක් අපිට ලැබෙන්න ඕනි. විෂඩායතන කියන ලිඳේ ඔබ වැටිලා. ෂඩායතන කියන ලිඳේ ඔබ වැටිලා. ඒ ලෝකෝත්තර උදව්වක් ඉල්ලගෙන ඔබ කෑ ගහනවා. ඔබ කෑ ගහනවා. කවුරුත් නැද්ද මාව බේර ගන්න? මට උදව් කරන්න කවුරුත් නැද්ද? මේ විදිහට කෑ ගහන්න සිද්ධ වෙනවා ඔබට. මහා අයියෙන් විලාප දෙනවා. මහා අයියෙන් විලාප දෙනවා. එහෙම කෑ ගහනකොට පින්නතුනේ ආර්ය ශ්‍රාවකෙක් එන්න ඕනේ. ආර්ය ශ්‍රාවකෙක් එන්න ඕනේ. ඒ ෂඩායතන නැමැති ලිඳෙන් ඒ මිනිස්යාව ගොඩට ගන්න. ගොඩට ගන්න පුළුවන් ආර්ය ශ්‍රාවකයෙකුට පමණයි. දැන් මොකද්ද මේ ලෝකෝත්තරව ලැබෙන ලණුව? එහෙම නැත්නම් ඉනිමග ආධාරකය. ඉතින් කියන්න තියෙන්නේ පින්නතුනි මෙන්න මේකයි. අකාලිකත්වයේ එල්ලිලා ගොඩට එන්න. මොකද කියන්න තියෙන්නේ? අකාලිකත්වයේ එල්ලිලා ගොඩට එන්න. නිරෝධයේ එල්ලිලා ගොඩට එන්න. පින්නතුනි ප්‍රශ්නේ තියෙන්නේ පුංචි තැනක.
ප්‍රශ්නේ තියෙන්නේ පුංචි තැනක. ඒක හරියට තේරුම් ගන්න. ඒක හරියට තේරුම් ගන්න. තමා විසින් විමුක්ති කරන්න යනවා. තමා විසින් විමුක්ති කරන්න යනවා. නමුත් විය යුත්තේ තමා විමුක්ති වීම. තමා විසින් විමුක්ති කරන්න නොවේ, තමා විමුක්ති වීම. තමා විසින් අකාලික කරන්න යනවා. කල යුත්තේ කුමක්ද? තමා අකාලික වීම. පින්නතුනි, අපි හිතනවා අපිට සෑහෙන උගත්කමක් තියෙනවා කියලා. ඒ වගේම ගොඩක් පොතපත කියවලා තියෙනවා කියලාත් ඔබ හිතනවා. ඒක අඩු වැඩි වශයෙන් කාටත් හැඟෙන කාරණයක්. ඇත්තටම උගත් වුණාද නුගත් වුණාද කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වගේම කාටත් හැඟෙන දෙයක් තමයි Taman මොනවා හරි දෙයක් දන්නවා කියන හැඟීම. Taman මොනවා හරි දෙයක් දන්නවා කියන හැඟීම. ඒ දන්නේ පින්නතුනි ලෝකය. ඒ දන්නේ ලෝකය. ඒ ලෝකයේ පිළිබඳ මොන තරම් දැනගත්තත් ඒක නිවනට උපකාර වෙන්නේ නැහැ. ඒක නිවනට උපකාර වෙන්නේ නැහැ. එයා ලෝකෝත්තරත්වයේ දැනගන්නම ඕනේ. ලෝකෝත්තරත්වය දැනගන්නම ඕනේ. ඉතින් අපේ මනසට මේ ලෝකේ තියෙන දේවල් කෙරෙහි යම් කිසි ආතතියක් ආශාවක් තියෙනවා නම් ඒ ඔස්සේ මනස යොදවගෙන යන්න කෙලවරටම යොදවගෙන යන්න. මොකද්ද කරන්න ඕනේ? මනස කෙලවරටම යොදවගෙන යන්න. පොඩ්ඩක් හිතලා මග නවත්තන්න එපා. දිගින් දිගටම හිතාගෙන මනස යොදවගෙන යන්න. පින්නතුනි, නුවණින් අත්දැකීම් වලින් දැකලා ලෝකේ තේරුම් ගන්න. ඔබේ ලෝකයේ තුල සිහින ප්‍රාර්ථනා තියෙනවා නම් හොඳට විදර්ශනා කරලා බලන්න. හොඳට විදර්ශනා කරලා බලන්න. කෙලවර මොකද්ද කියලා. සිහින තුල සැඟවිලා ඉන්න එපා. ප්‍රාර්ථනා තුල සැඟවිලා ඉන්න එපා.
කෙලවරට යනකම් බලන්න. උදේට ලස්සනට පිපෙන මලක් බොහොම ආදරයෙන් තැලෙන්නේ පොඩි වෙන්නේ නැතුව නෙලාගෙන ඇවිල්ලා කාගෙත් හිස මුදුනෙන් ගිහිල්ලා බුදු සිරිපා ළඟ වැටිලා බොහෝ දෙනාගේ নমස්කාරයටපත් වෙලා හවසට කුණු ගොඩට යනවා. තේරුණා නේද පින්නතුනි? උදේට මිනිස්සුන්ගේ හිස මතින් යන දේ හවසට අහක බලාගෙන කුණු ගොඩට යනවා. ජීවිතය කියලා කියන්නේ ඕකම තමයි. දැන් ඔහොම හිතුවාම ලෝකෙට ඇලෙන්න හිතෙනවද? ලෝකෙට ඇලිලා පළක් තියෙයි කියලා හිතෙනවද? ලෝකයේත් එක්ක තරඟ කරන්න හිතෙනවද? ඔබේ තරංගයේ තියෙන්නේ තවමත් ලෝකයේ සමගද? ඔබ සෑම වෙලාවකදීම ඔබ සමග සටන් වදින්න. ඔබ සමග සටන් වදින්න. ඒ සටන් වැදීම තුල යම් දිනක යම් මොහොතක ඔබ ඔබව හඳුනා ගනීවි. ඔබට ඔබ මුණ ගැසීවි. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.